දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 10 ශ්‍රේණියේ විද්‍යා පන්ති පටන් ගන්නවා. අපි කතා කරමින් හිටියේ සංයුජතාවය කියන කොටස කතා කරමින් හිටි රසායනික සූත්‍ර. රසායනික සූත්‍ර ඒක ගැන එකේ 3 4 රසායනික සූත්‍ර වල ඊට පස්සේ සංයුජතාවය කියන එක ගැන අපි කතා කරමින් හිටියේ. එතකොට මේක ඒ රසායනික සූත්‍ර කියන එක ඉතාම වැදගත් කියන එක අපි කතා කරේ. එතකොට අපි මේ කලින් කතා කරපු තැන ඉඳන් අලුතෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි මේ අවස්ථාව මෙතන මේ හරිය ඉඳන් එතකොට කතා කරොත් එතකොට සමහර මූලද්‍රව්‍ය වලට සංයුජතා කිහිපයක් තියෙන්න පුළුවන් කියන එක. එතකොට අපි මුලින් ටික පොඩ්ඩක් ආපහු මතක් කරලා මෙතනට යන්න බලාපොරොත්තු වෙන. එතකොට සංයුජතාවය කියලා කියන්නේ එතකොට යම් මූලද්‍රව්‍ය පරමාණුක සංයෝජනය වෙන්න තියෙන. එතකොට සංයුජතාවය කියලා හඳුන්වන්නේ එතකොට යම් මූලද්‍රව්‍ය පරමාණුක සංයෝජනය වීම හැකියාව කියන එක. එතකොට ඒක අපි කතා කරා. එතකොට සංයුජතාවය කියලා කියන්නේ යම් මූලද්‍රව්‍යයක එතකොට ඒ සංයෝජනය වෙන්න තියෙන හැකියාව කියන එකට තමයි සංයුජතාවය කියලා කිව්වේ. මේක මනින්න එතකොට හයිඩ්‍රජන් වලට සාපේක්ෂව කියන එක අපි කතා කරා. එතකොට මේක හයිඩ්‍රජන් වලට සාපේක්ෂව තමයි මනින්නේ කියන එක. එතකොට මේකට අනුව එතකොට මූලද්‍රව්‍යයක සංයුජතාවය කියලා කියන්නේ ඒ මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවට කියලා කිව්වා. අපි ඒක අන්තිමට කතා කරමින් හිටියේ. එතකොට ඒ කොටස එතකොට ඒ හයිඩ්‍රජන් පරමාණු. එතකොට හයිඩ්‍රජන් පරමාණුවක් කියලා කියන්නේ එතකොට ඒ හයිඩ්‍රජන් පරමාණුවකට එතකොට ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. එතකොට ඒක ඒ ඉලෙක්ට්‍රෝනය එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට ඒක ඉලෙක්ට්‍රෝනය එතකොට ඒක කාට හරි දීලා එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන එක කාට හරි දීලා ධන බවට පත් වෙන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන් වලට. එතකොට මේ අවස්ථාවේ එතකොට මේ හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක එතකොට මේ අවස්ථාවේදී එතකොට සංයෝජනය වෙන්න පුළුවන්. හරි ඒකේ මගින් එතකොට ඉවත් කරන්න පුළුවන්. හරි හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. එතකොට මේ අවස්ථාවේ මූලද්‍රව්‍යයත් එක්ක සංයෝජන වෙනවාම එතකොට හයිඩ්‍රජන් පරමාණු කොච්චර සංඛ්‍යාවක් එතකොට ඉවත් කරන්න හරි ඒකත් එක්ක සම්බන්ධ කරන්න හරි වෙන්න පුළුවන්ද කියන එක. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට H2O කියන ජලය කියන එක H2O කියලා කියන්නේ ජලය කියන එක උදාහරණයකට මම මෙතන පෙන්වුවොත් එහෙම එතකොට ජලය කියන එක H2O කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඔක්සිජන් කියන එක එතකොට ඔක්සිජන් කියන එක හයිඩ්‍රජන් වලින් මොකද්ද හයිඩ්‍රජන් එතකොට මේ අවස්ථාවේදී හයිඩ්‍රජන් පරමාණු එතකොට කීයක්ද දෙකක් මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔක්සිජන් කියන එක එතකොට ඔක්සිජන් කියන එක එතකොට ඍණ දෙකක් වෙලා තියෙනවා. හයිඩ්‍රජන් කියන එක එතකොට දෙකක් සම්බන්ධ වෙලා තියෙන ධන එක හින්දා. එතකොට මේ අවස්ථාවේදී මේක ගැන කතා කරන්නේ ඔක්සිජන් නම් ඔක්සිජන් වල එතකොට සංයුජතාවය කියන එක දෙකක් කියන එක. ඒක නිසා හයිඩ්‍රජන් පරමාණු එතකොට දෙකක් තියෙන්න ඕන කියන එක. මේ කොටස අපි ආපහු බැලුවොත් එහෙම මේ අනුව මූලද්‍රව්‍යයක සංයුජතාවය කියලා කියන්නේ එම මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මගින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. එතකොට මේක දුර පුතාලා මේ ජලය කියන එක H2O කියලා කියන්නේ ජලය කියන එක. එතකොට මේක දැක්ක හැටිය හයිඩ්‍රජන් පරමාණු කීයක්ද දෙකක් එතකොට මේක එතකොට සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. ඔක්සිජන් පරමාණුවත් එක්ක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒක නිසා මේ ඔක්සිජන් කියන එක එතකොට ඒකේ සංයුජතාවය කියන එක එතකොට දෙකක් වෙනවා. එතකොට ඒක මේ අවස්ථාව එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මූලද්‍රව්‍ය
පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන හඳුන්වනු ලබන්නේ සංයුතතා ඉලෙක්ට්‍රෝන යනුවෙන් කියලා තියෙනවා. එතකොට මේ කොටසත් අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම මූලද්‍රව්‍යයක එතකොට මූලද්‍රව්‍ය පරමාණුවක් හයිඩ්‍රජන් නම් එතකොට හයිඩ්‍රජන් වල වටේ එතකොට ඉලෙක්ට්‍රෝනයක් තියෙන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ හයිඩ්‍රජන් වල එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය ඒක තමයි මෙතන මේ ඔක්සිජන් එක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මේ අවස්ථාවේදී හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන. එතකොට සමහර එතකොට ඔක්සිජන් නම් එතකොට ඔක්සිජන් නම් පළවෙනි කක්ෂයේ එතකොට ඉලෙක්ට්‍රෝන එතකොට දෙකක් තියෙනවා. ඊළඟ එකේ එතකොට 6ක් තියෙන්න ඕනේ. එතකොට මේ කලින් අපි ආවර්තිතාවක් මේ අවස්ථාවේදී තියුණා. එතකොට ඔක්සිජන් වල මෙතන ආවර්තිතාවක් තියෙනවා. එතකොට ඔක්සිජන් කියන එක එතකොට මේකේ හයිඩ්‍රජන් කියන එක එක මේක 2 මේක 3 4 5 6 7 8 8 වෙනි එක. එතකොට 8 වෙනි එක. එතකොට මේකෙදි මුල් ඔක්සිජන් කියන එක වටේ කක්ෂ දෙකක එතකොට පළවෙනි කක්ෂයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 1යි 2ක් තියෙනවා. දෙවෙනි කක්ෂයේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙනම් මේකට තව ඉලෙක්ට්‍රෝන කීයක් වෙන්න ඕනද? 8 වෙන්න තව ඉලෙක්ට්‍රෝන දෙකක් මේකට එකතු කර ගන්න ඕන. 2යි ඉලෙක්ට්‍රෝන. ඒක තමයි අපි කතා කරන්න හදන්නේ. එතකොට අපි එතනට ආපහු ගියොත් එහෙම එතකොට එතකොට මේ අවස්ථාවේදී ඔක්සිජන් කියන එක ඒක ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා දෙවෙනි එකේදී. දෙවෙනි කක්ෂයේ එතකොට දෙවෙනි කක්ෂයේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 2යි 3යි 4යි 5යි 6යි ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ ඇතුළත කියන කක්ෂයේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එතකොට ඒකේ තරම් අදාළ නෑ. මොකද ඒක සම්පූර්ණයෙන් ඒකේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙන්න ඕනේ. ඒකේ ඉලෙක්ට්‍රෝන 2ම තියෙනවා. එහෙනම් ඒක එතකොට ඒක අංග සම්පූර්ණයි එහෙනම්. එතකොට කාත් එක්කවත් එහෙම සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ ස්වයංපෝෂී. එතකොට ඒගොල්ලෝ ඒක ස්වයංපෝෂී කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒක අංග සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට ඒක කාත් එක්කවත් එතකොට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ ඇත්තටම. එතකොට ඒක නිසා කාගෙන්වත් ඉලෙක්ට්‍රෝන ගන්නත් එහෙම නැත්නම් කාට හරි ඉලෙක්ට්‍රෝන දීලා හරි එතකොට සම්බන්ධ වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාගේ ඒ කක්ෂයේ ඉලෙක්ට්‍රෝන දෙකට ඉන්න පුළුවන් දෙකම තියෙනවා. එහෙනම් එතකොට මේ අවස්ථාවේදී මේ කොටස එතකොට ඒ පළවෙනි කක්ෂය කියන එක එතකොට සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ වෙනත් එතකොට පරමාණුත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ අන්තිම අවසාන වටේ අන්තිමට තියෙන කක්ෂයේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි බලපාන්නේ. එතකොට මේ සංයෝග එතකොට ඒ කියන්නේ වෙනත් මේ මූලද්‍රව්‍යයක් පරමාණුවක් එක සම්බන්ධ වෙන්න. එතකොට මේ සංයෝජනය වෙන්න බලපාන්නේ මේ අවසාන කක්ෂයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා අපි කතා කරා. එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එතකොට ඉලෙක්ට්‍රෝන අපි කලින් දෙවෙනි මේ කක්ෂයේදී බැලුවොත් එimhe ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන්. එතකොට ඒකේ මේ ඔක්සිජන් නම් ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. තව ඉලෙක්ට්‍රෝන කීයක්ද? ඉලෙක්ට්‍රෝන 2ක් එතකොට මේකට එකතු කරගන්න පුළුවන්. එතකොට එයා අංග සම්පූර්ණ වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන් දෙවෙනි කක්ෂයේ දැන් තියෙන්නේ 6යි. එයා තව දෙකක් කාගෙන් හරි එකතු කරගත්තාම එයා අංග සම්පූර්ණ වෙනවා එතකොට. එහෙනම් එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක කාගෙන්ද ගන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් එතකොට අපි හිතුවොත් එහෙම එතකොට කාගේ හරි ළඟ අන්තිම කක්ෂයේ ඉලෙක්ට්‍රෝන එතකොට එකක් හරි දෙකක් හරි එහෙම තියෙනවනම් එතකොට එයාට ඒ දෙක දීලා එයාට ඉලෙක්ට්‍රෝන ඒ අන්තිම කක්ෂයේ නැති අවස්ථාව කියන එක ඊටාම ඒ කියන්නේ
ඒකත් එතකොට සම්පූර්ණයෙන්ම එතකොට ඒ ශක්තිය අණුව බැලුවොත් එහෙම ඒකත් අංග සම්පූර්ණ. එතකොට මේ අවස්ථාවේ එතකොට ඉලෙක්ට්‍රෝන 8ම තියෙනවත් දෙවෙනි කක්ෂයේ නම් එහෙම නැත්නම් එකක්වත් නැද්ද කියන මේ අවස්ථා දෙකෙන් එතකොට සුදුසුම අවස්ථාවට තමයි යන්නේ. මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඉලෙක්ට්‍රෝන හීලියම් වල එක හයිඩ්‍රජන් වල සමා වෙන හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? හයිඩ්‍රජන් කියන ඒවා තව එකක් එතකොට ඒ ඉලෙක්ට්‍රෝන එතකොට 1 1 2ක් වෙනවා. ඒක මෙතනට දෙන්න දුන්නාම එතකොට මෙයා එතකොට මේ දෙන්න අතර සහ ඒ කියන්නේ සම්බන්ධයක් එතකොට සංයෝජනීය වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඔක්සිජන් වල එතකොට සංයුජතාවය කීයද 2යි. මොකද එයාට හයිඩ්‍රජන් පරමාණු කීයක්ද 2ක් සම්බන්ධ කරගන්න පුළුවන්. හයිඩ්‍රජන් පරමාණු දෙකකින් එයාට එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන්. ඒක හින්දා එයාගේ සංයුජතාවය කියන එක 2ක් වෙනවා. එතකොට මේක නිසා දූල පුතාලට එතකොට මම අන්තිමට කතා කරපු මූලද්‍රව්‍ය පරමාණුක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංයුත ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වන්නේ. මොකද ඒක තමයි එතකොට සංයෝජනය වෙන්න භාවිතා වෙන්නේ. ඒක අණුව තමයි සංයෝජනයක් ඇති වෙන්නේ. එතකොට ඒක සම්පූර්ණ වෙලා නම් ඒක සංයෝජනය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකත් මම හිතන්නේ කලින් අපි ලියාගෙන තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ සංයුත ඉලෙක්ට්‍රෝන කියලා. යනුවෙන කෙනෙක් ඒක දුර පුතාලා ලියාගෙන නැත්නම් ඒක ලියා ගන්න. එතකොට ඒක ලියා ගන්න ඒක වැදගත් වෙනවා. එතකොට එතකොට මූලද්‍රව්‍ය පරමාණුක එතකොට අවසාන ශක්ති මට්ටමේ තියෙන එතකොට ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ එතකොට සංයුත ඉලෙක්ට්‍රෝන කියලා අපි කිව්වා. ඊළඟ කොටසට අපි ගියොත් එහෙම දුල පුතාලා එක ලියා ගන්න ලියාගෙන හිමීට ලියා ගන්න ඒ කොටස අපි ඊළඟ කොටසත් පොඩ්ඩක් කතා කරොත් එහෙම සමහර මූලද්‍රව්‍ය වලට සංයුජතා කිහිපයක් තියෙන්න පුළුවන් කියන එක තියෙනවා. සමහර මූලද්‍රව්‍ය වලට සංයුජතා කිහිපයක් තියෙන්න පුළුවන්. මූලද්‍රව්‍ය පරමාණුවක ඇති සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයේ උපරිම සංයුජතාවට සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. අපි ඒක ආපහු බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේකත් වැදගත් කොටසක්. එතකොට සමහර මූලද්‍රව්‍ය තියෙනවා ඒවා සමහර මූලද්‍රව්‍ය වලට සංයුජතා කිහිපයක් තියෙන්න පුළුවන් කියන එක. මූලද්‍රව්‍ය පරමාණුක ඇති සංයුත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයේ උපරිම සංයුජතාවයට සමාන වෙනවා කියන එක. එතකොට අපි ඒක ආපහු බැලුවොත් එහෙම එතකොට සමහර මූලද්‍රව්‍ය තියෙනවා. එතකොට ඒවා ඒ සංයුතතා කිහිපයක් තියෙනවා. එතකොට ඒ සංයුතතා එතකොට කිහිපයක් තියෙන මූලද්‍රව්‍ය තියෙනවා. එතකොට ඒක ගැන මෙතන කියන්නේ ඒක බැලුවොත් එහෙම එතකොට මූලද්‍රව්‍ය පරමාණුවක ඇති සංයුතතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මූලද්‍රව්‍යයේ උපරිම සංයුතතාවට සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී
මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන්න පුළුවන් එතකොට සංයුතතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට ඒක ඒ ඉලෙක්ට්‍රෝන එතකොට ඒකේ කලින් අවස්ථාවේදී එතකොට අපි කතා කරපු ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම ඒක පරමාණුක එතකොට සංයුතතා ඉලෙක්ට්‍රෝන එතකොට ඒකට සංයුතතා කියන්නේ සංයෝජනය වෙන්න එතකොට ඒක සංයෝජනය වෙන්නේ එතකොට ඉලෙක්ට්‍රෝන එතකොට මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒක මේ අවස්ථාවේදී ඔක්සිජන් කියන එක එතකොට ඒක ඔක්සිජන් වල එතකොට සංයුතතාවය කියන එක උපරිම සංයුතතාවය කියන්නේ එතකොට ඒක දෙක කියන එක එතකොට අපි ඊළඟ කොටසත් බැලුවොත් එහෙම එතකොට මූලද්‍රව්‍යයක සංයුතතාව රසායනික සංයෝජනයේදී එම මූලද්‍රව්‍යයේ පරමාණුවකින් ඉවත් වන ඉලෙක්ට්‍රෝන ගණනට හෝ මූලද්‍රව්‍ය පරමාණුවකින් ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගණනට හෝ මූලද්‍රව්‍ය පරමාණු අතර හවුලේ පවතින ඉලෙක්ට්‍රෝන යුගල ගණනට හෝ සමාන වෙනවා කියන්නේ. මේක ඊටාම වැදගත් කොටසක්. එතකොට අපි මේ කලින් අවස්ථාවේදී ජලය කියන එක උදාහරණයකට ගත්තු අවස්ථාවේදී ජලය කියන එකේදී එතකොට හයිඩ්‍රජන් කියන ඒවා එතකොට හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා කියන එක. එතකොට ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. හයිඩ්‍රජන් කියන එක එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් එතකොට ලබා ගන්නවා. එතකොට මේ ආකාරයට එතකොට ඉලෙක්ට්‍රෝන හුවමාරු කිරීම ඉලෙක්ට්‍රෝන එතකොට හුවමාරු කිරීමකින් තමයි ඒව අතර එතකොට සංයෝජනයක් ඇති වෙන්නේ කියන එක. ඒක ඉලෙක්ට්‍රෝන හුවමාරු නොකර ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා හවුලේ ඉලෙක්ට්‍රෝන තියාගන්න කියන එක. ඉලෙක්ට්‍රෝන සමහර එතකොට මූලද්‍රව්‍ය පරමාණු අතර එතකොට හවුලේ ඉලෙක්ට්‍රෝන තියාගන්නවා කියන එක. අපි උදාහරණයකට ගත්තොත් එහෙම එතකොට කලින් අවස්ථාවේදී එතකොට අපි මේ අවස්ථාවේ එතකොට උදාහරණයකට ගත්තොත් එහෙම කාබන් කියන එක එතකොට අපි ගත්තොත් එහෙම කාබන් කියන මෙතන මේ දක්වලා තියෙන එක එතකොට කාබන් කියන එක එතකොට ඒක 4 වෙන්න ඕනේ. එතකොට ඒක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද අන්තිම ශක්ති මට්ටමේ එතකොට පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අපි කාබන් කියන එකත් බැලුවොත් එහෙම ඉස්සෙල්ලා කාබන් කියන එක මෙතන 2 4 කියලා තියෙනවා. එතකොට අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අපි එතකොට ඒ අවස්ථාවේදී එතකොට 4ක් තියෙනවා කියන එක. කාබන් කියන එක එතකොට අන්තිම ශක්ති මට්ටම බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන කීයද 4ක් තියෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට පළවෙනි ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි ඉලෙක්ට්‍රෝනය, තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය, හතරවෙනි ඉලෙක්ට්‍රෝනය. එතකොට මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මෙයාට එතකොට තව ඉලෙක්ට්‍රෝන 4ක් එතකොට අවශ්‍ය වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන මේ අවස්ථාව බැලුවොත් එහෙම එතකොට අපි හයිඩ්‍රජන් කියන එක බැලුවොත් එහෙම හයිඩ්‍රජන් එක එතකොට අපි CH4 කියලා දක්වන මිතේන් කියන වායුව වෙන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී CH4 කියන එක එතකොට ඒක බැලුවොත් එහෙම ඒක හයිඩ්‍රජන් එතකොට පරමාණු ඒ අවස්ථාවේදී 4ක් එතකොට මේ තියා ගන්නවා. එතකොට හයිඩ්‍රජන් පරමාණු 4ක් වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වලට බැලුවාම හයිඩ්‍රජන් වල පළවෙනි කක්ෂයේ හින්දා හයිඩ්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබෙනවා. එතකොට එයා සම්පූර්ණ වෙනවා. මේ අවස්ථාවේදී මේවා අතර හවුලේ තියාගන්නේ හයිඩ්‍රජන් එතකොට කාබනුයි අතර. එතකොට ඒක නිසා මෙයාගෙත් එතකොට ඉලෙක්ට්‍රෝන යාට කීයද? දෙකක් තියෙනවා. හවුලේ තියෙන හින්දා. ඒක නිසා එයාත් එතකොට අංග සම්පූර්ණ වෙනවා. එතකොට යාගේ පළවෙනි කක්ෂය. මේ අතර මෙතන හයිඩ්‍රජන් කියන එක බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ? එයාත් එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එතකොට හවුලේ තියා ගන්නවා. එහෙනම් එතකොට එයාත් එතකොට අංග සම්පූර්ණයි.
මෙතනත් ඉලෙක්ට්‍රෝන දෙකක් එතකොට හවුලේ තියා ගන්නවා. එයත් අංග සම්පූර්ණයි. එතකොට මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජනුයි කාබනුයි අතර එක එක ඉලෙක්ට්‍රෝන තියා ගන්නවා හවුලේ. ඒක තමයි එතකොට මූලද්‍රව්‍ය පරමාණු අතර හවුලේ පවතින ඉලෙක්ට්‍රෝන යුගල ගණන. එතකොට මේ අවස්ථාවේදී මේ හයිඩ්‍රජනුයි එතකොට මේ කාබනුයි අතර ඉලෙක්ට්‍රෝන එතකොට එක එක ගානේ හතරක් එතකොට හවුලේ තියා ගන්නවා. ඒක නිසා ඒ කොටස අපි එක්කහුව කරොත් එහෙනම් මොකද කාබන් වල අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඊට අමතරව හයිඩ්‍රජන් වලින් එක මේ අවස්ථාවේදී හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන එතනත් හතරක් වෙනවා. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, හතරක් තියෙනවා. ඒක නිසා හයිඩ්‍රජන් එක්ක හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන එතකොට මේ අවස්ථාවේදී කීයද? 4යි. ඒක නිසා මේ අවස්ථාවේදී කාබන් කියන මූලද්‍රව්‍ය පරමාණුවේ අන්තිම ශක්ති මට්ටම බැලුවොත් එහෙම ඒකේ ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මොකද එයාගේ ළඟ එතන තියුණු ඉලෙක්ට්‍රෝන ගන්න එතකොට මේ අවස්ථාවේදී එතකොට ඊට අමතරව එයා ගන්නවා හයිඩ්‍රජන් වලින් හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන 4ක්. ඒක දුල පුතාලා එතකොට ඒක තේරුම් ගන්න. එතකොට හවුලේ තියා ගන්නවා කියලා කියන්නේ ඒක එතකොට. එතකොට ඒක කාගේ හරි ළඟ තියෙනෝ නම් එක්ක එතකොට වැඩියෙන් තියෙන ටික දීලා දානවා. එහෙම නැත්නම් අඩු කොටසට ගන්නවා කියන එක ඊට අමතරව දෙන්නම හවුලේ තියා ගන්නවා කියන. මේ අවස්ථා තුන ගැන තමයි මෙතන දක්වලා තිබුණේ. අපි ආපහු මේ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මූලද්‍රව්‍ය සංයුජතාවය කියලා කියන්නේ මූලද්‍රව්‍යක සංයුජතාවය කියලා කියන්නේ එතකොට මූලද්‍රව්‍යක සංයුජතාවය කියලා කියන්නේ රසායනික සංයෝජනයේදී ඒ මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉවත් වෙන එහෙම නැත්නම් ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන ගන්නට එහෙම නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුවකින් ලබා ගන්න ඉලෙක්ට්‍රෝන. එතකොට මේ අවස්ථාව එතකොට ඒක ඉලෙක්ට්‍රෝන ගන්නට එම මූලද්‍රව්‍ය පරමාණුවකින් ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්නට හෝ මූලද්‍රව්‍ය පරමාණු අතර පවතින ඉලෙක්ට්‍රෝන යුගල ගණනට හෝ සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාවේදී කර මේ අන්තිම මූලද්‍රව්‍ය පරමාණු අතර හවුලේ පවතින ඉලෙක්ට්‍රෝන කියන එකට තමයි මම මෙතෙන් කියන වායුව එතකොට ඒ කොටස මේ දැක්ුවේ එතකොට ඒකෙදී එතකොට දුල පුතාලට එතකොට මේ අවස්ථාවේදී හයිඩ්‍රජනුයි කාබනුයි අතර එතකොට ඉලෙක්ට්‍රෝන පොදුවේ තියාගෙන ඉන්නවා කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි මෙතනට වෙනකන් මේ කතා කරා. එතකොට අපි මෙතන ඉඳන් ඊළඟ දවසේ මේ රසායනික මේ සංකේත භාවිතා කරලා කොහොමද සූත්‍ර ලියන්නේ කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා මේ කොටස ලියාගෙන ඉවරනහම කියන්නේ එතකොට අපි එතනින් අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කොටස ලියාගෙන එතකොට අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූලද්‍රව්‍ය. එතකොට මේ සූත්‍ර මම මෙතන සූත්‍ර ලියන විදිය පොඩ්ඩක් පෙන්නුවා. එතකොට ඒක ඉතාම පහසු දෙයක්. ඇත්තට මෙතරම් අපහසු දෙයක් නෙවෙයි. නමුත් ඒකේ ඒ සම්බන්ධ වෙන එතකොට ඉලෙක්ට්‍රෝන ඒව හවුලේ තියා ගන්නවද එක්කෙනෙක් දෙනවද එක්කෙනෙක් ගන්නවද ඒ කොටස තමයි මේ මෙතන කතා කරන්නේ සංයුතාවය කියලා.
දූල පුතාලා එක ලියාගෙන ඉවරුනහම කියන්න. එතකොට අපිට මේ පාන්තිය අවසන් කරන්න පුළුවන්. හිමීට ලියා ගන්න.